සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාට මේ උතුම් පැවිදි විය ලබා දී මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ කියා දෙන මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා සදහැවර අනුග්‍රහය දරන්නේ නොම්බර 20/3 ශ්‍රී ඥාන විමල මාවත මයිලගස්තැන්න බදුල්ල යන ලිපිනේ පදිංචිව සිට 2022 මැයි මාස 26 වන දින ඇමරිකාවේදී හදිසියේ මිය පරලොව ගිය සරත් විජේසේකර මහතාගේ තෙමස් පූර්ණේ නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම පිණිස සුනේත්‍රා ලියන්දි පිටිය බිරිඳ ඒ වගේම ලහිරු විජේසේකර පුතුණුවන් ශානිකා විජේසේකර දියණිය ජේරි ක්ලාක් බෑනා සහ රමණි සෞම්‍ය රත්න ලීලි ඇතුළු ඥාති පිරිස එකතු වෙලා. ඉතින් මේ පිරිස එතුමාට පින් අනුමෝදන් කරන්නට මූලික අරමුණු කරගෙන අද දවසේ මේ උතුම් ධම්සයුර සදහම් දේශනාව සඳහා බැතිපර දායකත්වයේ දරන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය මේ ලෝකයට ප්‍රකාශ නොකරන්ට, දේශනා නොකරන්න, පණවන්න, පිහිටුවන්න ඒ දේවල් නොවෙන්ට මේ ලෝකයේ ප්‍රඥාව මෝරපු මිනිසුන්ට ඒ ප්‍රඥාව මෝරපු බවින් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට නුවණ තියෙන ප්‍රඥාව තියෙන මිනිස්සු ඒ ධර්මය අහලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න මහන්සි කරනවා. ඒ ධර්මයේ තුලින් මේ ලෝකයේ ඇත්ත ස්වභාවය ඒ නුවණැති මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක හරියට මේ වගේ පින්වත්නි. සූර්යාලෝකය වැටෙන්නේ නැති තාක්කල් හොඳට මෝරපු නෙළුම් පොහට්ටු තියෙනවා. හැබැයි දවසක සූර්යාලෝකය හිරු එළිය මේ පොකුණේ මේ මෝරපු නෙළුම් පොහට්ටු වලට වැටෙනවත් එක්කම විකසිත වෙනවා වගේ අර ප්‍රඥාව තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්න නුවණ තියෙන මිනිස්සු අර ප්‍රඥාව හින්දාම තමන් මේ ජීවිතය අවබෝධ කරනවා. ඒකට බුදුරජාන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඇසිය යුතුමයි. ඒ ධර්මයෙන් තමයි එයාගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්නේ. දැන් මේ පින්වුතුන් බලන්න මේ පින්වුතුන්ගේ ජීවිතේ අපි එක එක මාධ්‍ය වලින් හරි එක එක ක්‍රම වලින් හරි නොඑක් දේවල් අහනවා. ඒ අහන දේවල් එක්ක අපේ ප්‍රඥාව දියුණු වෙන දේවල් අතරින් ගත්තාම කීයෙන් කීයද තියෙන පින්වත්නි? ගොඩාක් දේවල් ඇසීමෙන් දැකීමෙන් අපේ දේශය නම් දියුණු වෙනවා. ඒ වගේම මුලාව දියුණු වෙනවා. වැඩි දියුණු වෙනවා. ඒ තමයි රාගය බහුල වශයෙන් දියුණු වෙනවා. හැබැයි බුදු කෙනෙක්ගේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය අහන ප්‍රඥාවන්ත කෙනා, නුවණැති කෙනා ඒ ධර්මයේ තුලින් ජීවිතය වෙනස් කරගන්නවා. ඒ ධර්මය අහලා එයාගේ ජීවිතේ එයා හැරවුම් ලක්ෂය කරගන්නවා. ඒ හැරවුම් ලක්ෂය
එයා සසර ගමන නවත්තන්න පටන් ගන්නවා. ඉතින් අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ මේ ලෝක සත්වයන්ව සසර දුකින් එතෙර කරපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ඒ නිර්මල සී සද්ධර්මයේ තුල අන්තර්ගත උතුම් බුද්ධ දේශනාවක්. මේ උතුම් බුද්ධ දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල සලායතන වග්ගය තුල මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තියෙන වග්ගය තමයි ගාමිනී වග්ගය තුල මේ උතුම් දේශනාවේ නම තමයි අසිබන්ධක සූත්‍රය. අසිබන්ධක සූත්‍රය. අසිබන්ධක ගාමිනීට වදාළ දේශනාව. අසිබන්ධක ගාමිනීට වදාළ දේශනාව. අසිබන්ධක කියන්නේ කඩු බඳින ගාමිනී. ගාමිනී කියන අය එදත් ඉඳලා තියෙනවා. අදත් තියෙනවා නේද පින්වත්නි? ඔව්. ඉතින් මේ ගාමිනීට කියපු දේශනා භාගතුන් දේශනා කරපු බුද්ධ දේශනාව තමයි අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, අපේ ජීවිතවල දැන් අපි අඳුරන අය, අපේ හිතවත් අය අපිත් එක්ක ඉඳලා ඒ අය මිය පරලොව ගියාට පස්සේ මේ පින්වතුන් ඒ අයගේ මලගෙවල් වල ගිහිලා තියෙනවද නැද්ද? තියෙනවා නේද? මේ මලගෙවල් වල ගියාට පස්සේ එතන සම්පූර්ණ විලාපදී හඬා වැළපීම් වලින් පිරලා ගිය තැන. හැබැයි ඒත් එක්කම අපිට හිතෙනවා අනේ මෙයා මේ මැරිච්ච කෙනා කොහේ ගියාද දන්නේ නැහැ. මේ මැරිච්ච කෙනා අනේ දෙවියන් අතරට ගියා නම් කොච්චර හොඳද? මේ මැරිච්ච කෙනා හොඳ තැනකට යන්න ඕනේ කියලා අපේ ප්‍රාර්ථනා තියෙනවා. ඒක මේ සාමාන්‍ය ලෝකේ වෙන්න තියෙන දෙයක් පින්වත්නි. පේන්නම තියෙන දෙයක්. මොකද අපි හැමදෙනාම මලගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. ඔය මලගෙවල් වල හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මෙයාට සුගතිය ලැබෙන්න, නිවන ලැබෙන්න කියලා. ඉතින් මේ බුද්ධ කාලෙත් ඔන්න ඔය වගේ ප්‍රශ්න තිබ්බා. ඔය ප්‍රශ්නෙම. එයා කොහෙද ගියේ මැරලා? ඊට පස්සේ ඒ ගිය කෙනා කොහොමද දෙවියන් අතරට ගෙනියන්නේ කියන ප්‍රශ්නේ තිබ්බා. ඒකට එක ශාස්ත්‍රවරු බුද්ධ රජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ එක උත්තර දුන්නා. ඔය උත්තර අහලා මේ ගාමිනී අසිබන්ධක ගාමිනී මේ ගාමිනී ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ඔන්න ඔය ප්‍රශ්නේ අහපු ඒ ධර්මයේ අන්තර්ගත සූත්‍ර දේශනාව තමයි අද ශ්‍රවණය කරන්නේ. ඉතින් ධර්ම දේශනාව පටන් ගන්නවා ඒකං සමයං භගවා නාලන්දාය විහෙරති පාවාරික අම්බාණී. ඒ දවසේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ නාලන්දාවේ පාවාරික අම්බාණී. අතකෝ අසිබන්ධක පුත්තෝ ගාමිනී යේන භගවා තේන උපසංකමි. මේ අසිබන්ධක පුත්ත ගාමිනී කඩුබඳින ගාමිනී භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා පැත්තකින් ඉඳගත්තා. ඊට පස්සේ ඒකමන්තං නිසින්නෝකෝ අසිබන්ධක පුත්තෝ ගාමිනී භගවන්තං ඒතද වෝච. එහෙම පැමිණිලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ආදරයෙන් වන්දනා කොට එකත් පස් වාඩි වුණු අසිබන්ධක පුත්ත ගාමිනී භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ කාරණාව කිව්වා. අසිබන්ධක පුත්ත ගාමිනී දැන් කියනවා පින්වත්නි බ්‍රාහ්මනා බන්තේ පච්චා භූමික. ස්වාමීනි මේ බටහිර ප්‍රදේශ වාසයේ මේ බටහිර ප්‍රදේශයේ බ්‍රාහ්මණයෝ ඉන්නවා. කාමණ්ඩලුකා මේ බ්‍රාහ්මණයෝ අතේ හිඹුවක් තියාගෙන තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි සේවාල මාලිකා. මේ බ්‍රාහ්මණයෝ දියසෙවල තියෙන මල් දරාගෙන තමයි ඉන්නේ. දියසෙවල තියෙන මල් බෙල්ලේ ඇඟේ උතාගෙන ඉන්නේ. අදටත් තියෙනවා මේවා හැමම ඉන්දියාවේ. උදකෝ රෝහකා. ඒ විතරක් නෙමෙයි මේ බ්‍රාහ්මණයෝ වතුරට ජබුන් ගාලා පැනලා උදේ හවා පව් හොදනවා. මේ ගාමිනී මේවා දැකලා දැන් භාගතුන් වහන්සේගෙන් අහන්නේ. දැන් පව් හොදනවා උදේටත් හොදනවා රැටත් හොදනවා මේ ගඟේ නනා. පව් හොදනවා. ඒ විතරක් නෙමෙයි ගාමිනියා කියනවා අග්ගි පරිචාරිකා. ඒ විතරක් නෙමෙයි මේ අය ගිනිත් පුදනවා භාගතුන් වහන්සේ. මේ අය පුදුම වැඩක් කරනවා පින්වත්නි. මොකද්ද කරන්නේ? ගාමිනී කියනවා භාගතුන් වහන්සේට තේ මතං කාල කතං උయ్యා පෙන්තිනාම. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ අය මැරිච්ච අයව උඩට යවනවා. උඩට කියන්නේ කොහෙටද? දෙවියන් අතරට යවනවා. ඒ වගේම සංඥා පෙන්තිනාම.
ඒ මැරිච්ච අයට මේ මෙන්න මේක තමයි දිව්‍ය ලෝකේ එතනට යන්න හොඳේ කියලා ඒ යන පැත්ත පෙන්නනවා. මොකක් හරි කරලා. දැන් මිනිස්සු හිතනවා අනේ ආංගියා කියලා දෙවියන් අතට. මේ බ්‍රාහ්මණයෝ කරන වැඩ. ඊට පස්සේ සග්ගං නාම ඔක්කාමෙන්ති. ඒ විතර නෙමෙයි ස්වර්ගයට යවනවා. මැරිච්ච අයව. කවුද යවන්නේ? අර දියසෙවල දාගෙන මල් දරාගෙන ඉන්න. ඒ විතර නෙමෙයි උදේ හවා වතුරට බහැලා පව් හොද ඉන්න. ඒ වගේම ගින්දරට පුද ඉන්න මේ බ්‍රාහ්මණයෝ. ගාමිණීට දැන් මේක ප්‍රශ්නයක්. දැන් මැරිච්ච අය යනවද නැද්ද කියලා මිනිස්සු දන්නේ නැහනේ. මැරිච්ච අය ඊට පස්සේ හිතනවා අනේ අර මේ අර හිටපු මිනිස්සයා දැන් දිව්‍යයන් අතට ගියා අර බ්‍රාහ්මණයා කරපු දෙයින්. දැන් ගාමිණී අහනවා හරි ප්‍රශ්නයක්. මොකද්ද? භගවපන බන්තේ අරහං සම්මා සම්බුද්ධෝ. භාග්‍යතුන් වහන්සේ ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අරහත් සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේත් ඔව් පහෝති තථා කාතුන් යතා සබ්බෝ ලෝකෝ කායස්ස බීදා පරම්මරණ සුග්ගතින් සග්ගං ලෝකං උපජ්ජයාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සීල ලෝකයා කය බිඳී මරණින් මැත්තේ සුගතියේ දෙව්ලොව උපදිනවා නම් එහෙම කරන්න භාග්‍යතුන් වහන්සේ දක්ෂද කියලා ඇහුවා. බය මෙයා අහන්නේ දැන් මොකද්ද? අර බ්‍රාහ්මණයෝ දියසෙවල් දාගෙන ඉන්න බ්‍රාහ්මණයෝ මේ මැරිච්ච අය දෙවියන් අතරට යවනවා නම් බුදුරජාණන් වහන්සේට පුළුවන්ද මේ මැරිච්ච හැම එක්කෙනෙක්ම දෙවියන් අතර උපද්දවන්න මැරුණට පස්සේ? දැන් බලන්නකො පින්වත්නි අපි ජීවත් වෙන ලෝකෙත් මිනිස්සු මැරුණට පස්සේ තමයි හැමදේම ඔව් ප්‍රාර්ථනා කරන ඒවා කරන දේවල් ඔක්කොම කරන්නේ. අර මලමිනියට තමයි විශේෂ තැන දෙන්න මහන්සි ගන්නෙ. ඊට පස්සේ මැරුණට පස්සේ එක දේවල් කරලා ඒගොල්ලෝ හිත හදාගන්න හරි දැන් දෙවියන් අතර ගියා කියලා. දැන් අහනවා මේ ගාමිණී භාග්‍යතුන් වහන්සේත් මේ සත්වයන් මේ ඔක්කොම මැරිච්ච අය කොහොමද මේ අයව දක්වන්නේ මේ සුගතියට? දැන් ගාමිණීට හරි ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ පින්වත්නි එහෙම මිනිස්සුම මුලා කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔව් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෝහාන්ධකාරී ඉන්න මිනිස්සුන්. ඒ අන්ධකාරයෙන් එළියට අරන් ආලෝකේ කරා ගෙනින්න අපගේ සාස්තුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේවල් කිව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ගාමිණීගේ මෝරපු ප්‍රඥා මේ අහපු ප්‍රශ්නේ මෝරපු ප්‍රශ්නයක්. නුවණැති ප්‍රශ්නයක්. මේ ප්‍රඥාව දියුණු කරන්න භාග්‍යතුන් වහන්සේ ගාමිණීගේම ප්‍රශ්න අහනවා. හරි සුන්දරයි මේ ප්‍රශ්න ඇසීම. භාග්‍යතුන් වහන්සේ අහනවා තේනෙහි ගාමිණී තං ඒ වෙත්ත පටිපුච්චිසාමි. ගාමිණී එසේ වෙනං ඔය කාරණා ගැන මං ඔහේගෙන්ම අහන්නම්කෝ. යතාතේ කමෙය තථා නං යතාතේ කමෙය තථා නං ව්‍යාකරෙය්‍යාසි. ඔබට යම් ආකාරයෙන් ඔක තේරෙනවා නම් ඒ තේරෙන විදිහට උත්තර දෙන්න කියලා ගාමිණීට භාග්‍යතුන් වහන්සේ කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා තං කිම්මඤ්ඤසි ගාමිණී මේ ගැන මොකද හිතන්නේ? ඉදස්ස පුරිසෝ ඔන්න පුරුෂයෙක් ඉන්නවා පානාතිපාති. සත්තු මරනවා. සත්තු මර ඉන්න කෙනෙක්. චටුස් ගාලා හොඳට මදුරුවන්ට තලන කෙනෙක්. නැත්තම් ගෙවල් වල මීපාසනන් තියලා සත්තුන්ව අල්ලන කෙනෙක්. මේ පුරුෂෝ කිව්වම පුරුෂයා විතරක් නෙමෙයි ස්ත්‍රී ඔක්කොම අයිති වෙනවා මෙතනට. ඒ විතරක් නෙමෙයි අදින්නාදායි. හොරකම් කරන්න හරි ආසයි. හොරකම් කර ඉන්න කෙනෙක්. අනිත් අයගේ දේවල් ගන්න කැමති කෙනෙක්. ඒ විතරක් නෙමෙයි කාමීසු මිච්ඡාචාරී. වැරදි කාම සේවනයේ යනවා. දැන් මේ පුරුෂයා ස්ත්‍රීන් පස්සේ යනවා. මේ ස්ත්‍රිය නම් පුරුෂයන් පස්සේ යනවා. වැරදි කාම සේවනයේ දෙනවා. මුසාවාදී කිව්වොත් කියන්නේ බොරුවක්. බොරු කී ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙමෙයි කොහොමද මේ මිනිසයා පිසුනා වාචෝ කේලනුත් කියනවා. අතන තේවල් අහගෙන මේ දන්නවද වෙද? අරයා මෙහෙම කිව්වනේ. කියලා කාට හරි ගිහිල්ලා කියනවා. ඊට පස්සේ එයා කියන දේ අහලා මේ දන්නවද වැඩක්? ඔයාට අරයා මෙහෙම කිව්වනේ අනිත් තැනට ගිහිල්ලා කියනවා. මිනිස්සු කොටෝ හා ගගා සතුටු වෙවි ඉන්නවා. පිසුනා වාචෝ පරුසා වාචෝ හොඳට මහා නරක කැත වචන වලින් කතා කරන්න දක්ෂ කෙනෙක් මේ මිනිසයා. ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්.
සම්පප්පලාපී. ඒ වගේ මිස් වචන දොඩෝ හැ ගගා hina වී ඉන්න කෙනෙක්. විහිළු කතා කිය එහෙම ඉන්න කෙනෙක්. විහිළු කතාවම කිය ඉන්න කෙනෙක්. දැන් මේ මනුස්සයාගේ ස්වභාවය තේරුම් ගන්නට පින්වත්නි. ඒ වගේම අභිජ්ජාලු. බුදුරජාණන් දේශනා කරනවා මෙයා විසම ලෝභයෙන් ඉන්නේ. අනිත් අයගේ දේවල් කොහොමද කඩාගන්නේ? අරුන් අර හොඳ වාහනවල යනවා මුන්ගේ දේවල් කොහොම හරි පැහැර ගන්න ඕනේ. දැන් බලන්න අද මිනිස්සුන්ට ගොඩාක් දින ඕක. කවුරු හරි මිනිසෙක් අනේ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක දුකසේ හරි පොඩි හරි මේ විවේකයක් ගන්න සතුටින් හිටියොත් අරුන්ට කොහොමද උන්ට එච්චර සැපයක් ආවේ? එහෙම ගරහා ඉන්න විසම ලෝභය අනිත් අයගේ දේවල් කඩා ගන්න බලාගෙන ඉන්නවා. මෙහෙම කෙනෙක් ගාමිණී මෙයා. ඒ විතරක් නෙමෙයි ව්‍යාපන්න චිත්තු. හරිම කේන්තියෙන් ඉන්නේ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. තමයි ඔන්න ගෙදර ඉන්න නෝනා වෙන්න පුළුවන්. සුයිප් කාරෙක් ගියොත් බයිනවා. අනේ මේවා එකක්වත් ඇදෙන්නේ නැහැ කියලා සුයිප් කාරයට බයිනවා. බල්ලෙක් බිරුව බල්ලටත් බයිනවා. ඒ විතරක් නෙමෙයි ළමයි හැටි කරලා නම් ළමයින්ටත් බයිනවා. මනුස්සයටත් බයිනවා. මෙහෙම බැන දවසම ව්‍යාපන්න චිත්තු. ද්වේෂයෙන් ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ගාමිණී මේ මනුස්සයා මිච්ඡා දිට්ඨිකෝ මිස දිට්ඨුයි. අනාත්ති දින්නම් දුන් දෙහි විපාක පිළිගන්නේ. අයියෝ දීලා හරියනවද? තියෙන දෙයක් නැති වෙනවා. කොහොම හිතන කෙනෙක්. නාත්තිටන් කවුරු හරි ගිහිල්ලා බුදු කෙනෙක්ට බුද්ධ මන්දිරයකට ඊට පස්සේ සෑයකට මල් ටිකක් පූජා කරලා කිරි ආහාර ටිකක් පූජා කරලා බුද්ධ පූජාව තියලා අනේ වැඳලා එනවා. මේ මනුස්සයා කොහොමද? ඔය එනවද? ඔය නිකන් වඳින්නේ ඔය ගස් වලට නිකන් ගඩොල් වලින් හදපු තැන් වලට. ඔහොම හිතන මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඊට පස්සේ නාත්‍ය උතන් ඒ වගේම සේවා කටයුතු මිනිස්සු ගිහිල්ලා ඔන්න දැන් මේ පූජනීය ස්ථාන වලට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉස්කෝලේකට හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ගිහිල්ලා සේවා කටයුතු කරන තව කෙනෙක්ට. මේ මිනිස්සු මේව පිළිගන්නේ නැහැ. ওই සේවා කරන්නේ ඇයි ඒ අයට පණ නැද්ද අතපය? හයිය නැද්ද? ගරහනවා. මිත්‍යා දෘෂ්ටිකයි. එසේ නාත්ති මාතා අම්මව පිළිගන්නේ නැහැ පින්වත්නි. අම්මලා කවුද? අම්මලා එහෙම වෙන්න ඕනේ. තාත්තලා කවුද? ඒ අය සතුටු වෙන්න ගිහලා තමයි අපි ඉපදුනේ. ඔය විදියට මහා මේ ජරා විදියට මිස දිටුව බැසගත්ත කෙනෙක්. දැන් මේ ගාමිණීගෙන් අහනවා. ඒ විතර නෙමේ නැති සුකට දුක්ඛඩානම් කම්මානම් පළම මේ පින්පව් වල සැප දුක් විපාක තියෙනවා. පිනෙන් සැපයකුත් පවින් දුකකුත් තියෙනවා කියලා පිළිගන්නේ. නැති අයන් ලෝක මෙලවක් තියෙනවා. නැති පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ. දිව්‍ය ලෝකෙත් මෙහි අපායත් මෙහි උන්නම් මම පෙන්නන්නම් කියලා කොළඹට ගිහිලා පෙන්නයි. තනින් තන. මේ තමයි දිව්‍ය ලෝකේ. මේ තමයි අපාය. ඒ විදිහට මෙලොව පරලොව පිළිගන්නේ නැති කෙනෙක් මේ කෙනා. ඊට පස්සේ නැති සත්තානං ඕපපාතික මේ ලෝකේ ඕපපාතිකව දෙවිවරු ඕපපාතිකව ඉපදින සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. යක්ෂයෝ භූතයෝ පිළිගන්නේ නැහැ. ඔය මානසික අවුල් ඕවා. හිතේ ආපු එහෙවා කී ඔන්න දැන් ඕවා පිළිගන්නේ නැතුව මිස දිටුව ඉන්නවා මෙයා. ඒ විතරක් නෙමෙයි නැති ලෝකේ සමන බ්‍රාහ්මණ මේ ලෝකේ සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. සම්මාගත යහපත් මාර්ගයට පිළිපන්න. සම්මා පටිපන්න යහමත් මාර්ගේ ගමන් කරන ඒ ඉමංච ලෝකංච පරංච ලෝක මෙලවත් පරලවත් සයන් අභිඥා තමන්ගේ නුවණින්ම සාක්ෂාත් කරලා සච්චිකත්තා සාක්ෂාත් කරලා ඒ සයන් අභිඥා අවබෝධ කරලා සාක්ෂාත් කරලා උපසම්පජ්ජ විහෙරති වාසය කරන මේ උත්තමය බුදුරු පසේ බුදුරු රහතන් වහන්සේලා ඉන්නවා කියලා මේ මිනිස්සයා පිළිගන්නේ. දැන් බලන්නකො මේ මිනිස්සයාගේ නම් ගති කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ගාමිණී ඔන්න ඔහොම ඉන්න මිනිස්සයා. මේ මිනිස්සයා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෝපසිතින් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික ඉන්නවා. මේ මිනිස්සයා වටේ එකතු වෙනවා කොහොමද? තමේනම් මහජනකායෝ සංගම්ම සමාගම්ම ආයාචෙය්‍ය තෝමෙය්‍ය පජ්ජලිකෝ අනුපරිසක්කෙය්‍ය. මේ මිනිස්සයාගේ වටේ මොකද කරන්නේ? විශාල ජනකායක් එකතු වෙනවා. දැන් මේ ඉන්නකම් පවුමයි කරලා තියෙන්නේ. දස අකුසල්මයි කරලා තියෙන්නේ. කොහොමද මේ මිනිස්සු වටේ එකතු වෙලා කියන්නේ? මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මිනිස්සු එකතු වෙලා මොකද කරන්නේ? ඇඟිලි බැඳගෙන ආයාචනා කරනවා. වැඳගෙන
ඔහුවට පැදගුණු කරනවා. දැන් මේ මැරෙන්න ඉන්න මිනිසයා. මැරෙන්න ඉන්න මිනිසයා ගාවට මේ ඇවිල්ලා මේ විශාල මිනිසු කොට්ටාසයක් ආයාචනා කරනවා. ඊට පස්සේ ස්තුති කරනවා. ඇඟිලි බැඳ මෙයාගේ දැන් ಗುಣ කතන කියනවා නැති ಗುಣ කියනවා. ඇඟිලි බැඳලා වැදගුණු කරනවා. දැන් මේ මහා පව් කන්දරාවක් කරපු රටට සාපයක් වගේ හිටපු මිනිසෙට කොහොමද මේ මිනිස්සු පතන්නේ? අයං පුරිසු කායස්ස බෙහෙදා පරම්මරණ සුග්ගතින් සග්ගං ලෝකං උපපජ්ජතුති කියලා ඔන්න දැන් ප්‍රාර්ථනාවක් කරනවා. අනේ මේ පුරුෂයා කය බිඳී මරණින් මත්තේ සුගතිය නම් වූ දෙව්ලොව උපදීවා කියලා හොඳට වායක ඇදලා මිනිස්සු දැන් ඔන්න මේ මිනිසයා වටේ ඉඳගෙන අංගිලි බැඳගෙන වටේ ඇවිදිනවා. මේ මිනිසයාගේ ಗುಣ කියනවා, නැති ಗುಣ හද කියනවා. දැන් භාගතුන් අහනවා ගාමිණීගෙන්. ගාමිණී ඔන්න ඔහොම සිද්ධියක් වෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අහනවා තං කිම්මඤ්ඤසි ගාමිණී. ගාමිණී මොකද හිතන්නේ මේ ගැන? දැන් මුළු ජීවිතේම පව් කරපු මෙහෙම දස අකුසල් කරපු මිනිසයා වටේ මිනිස්සු මහා කන්දරාවක් එකතු වෙලා ඇඟිලි බැඳගෙන ආයාචනා කර මේ මිනිසයාගේ නැති ಗುಣ කිය වටේ මෙහෙම වටේ රවුම් මේ පැදකුණු කර මිනිස්සු මෙහෙම කිව්වම මොකද හිතන්නේ ගාමිණී? අපිනුසෝ පුරිසෝ මහතෝ ජනකායස ආයාචන හේතුවා තෝමන හේතුවා පජ්ජලිකා අනුපරිසක්කන හේතුවා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජයාති. මෙහෙම මිනිස්සු මෙහෙම ගොඩාක් එකතු වෙලා ගාමිණී මේ ආයාචනා කරලා ඒ වගේම ඔව් ස්තුති කියලා පජ්ජලිකා අනුපරිසක්කන හේතුව ඇඟිලි බැඳලා පැදුකුණු කළා කියලා මේ මිනිසයා මැරිලා දෙවියන් අතර යනවද ගාමිණී කියලා ඇහුවා. ඔන්න ප්‍රශ්නේ භාගතුන් වහන්සේ මැව්ව ගාමිණීගෙන් පෙර ලස්සනට ප්‍රශ්නේ. ගාමිණී කියන නොහේතම් බන්ති ස්වාමිනී එහෙම වෙන්නේ නැහැ කිව්වා. ඔය මිනිස්සයා කොහෙද සුගතිය යන්නේ? ගාමිණී උත්තර දුන්නා එහෙම. දැන් භාගතුන් වහන්සේ දේශනා කරන සියතාපි ගාමිණී. ගාමිණී ඔන්න ඕමමයි. ඔන්න ඔය වගේ තමයි ගාමිණී පුරිසෝ පුරුෂයෙක් ඉන්නවා මහතින් පුතු සීලං ගම්බිහිරේ උදකරහදී පක්කිපෙය. මේ මිනිස්සෙක් පුරුෂයෙක් ඉන්නවා ඒක හරියට මේ වගේ ගාමිණී. දැන් අර මිනිසයා වටේ ඉඳගෙන වේවා සුගතිය උපදීවා කිකේ හැමෝම ආයක ඇදලා හොඳට හයියෙන් කෑ ගහලා කියනවා. කිව්වට කියන එක හරියට මේ වගේ ගාමිණී. ඔන්න ගාමිණී මිනිස්සෙක් ඉන්නවා මහා ලොකු ගල් ගෙඩියක් අරගෙන ඇවිල්ලා ජබෝරියන් ගාලා මේ පොකුණකට දානවා. ඊට පස්සේ ගාමිණී මේ උපමාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. තමේන මහජනකායෝ සංගම්ම සමාගම්ම ආයාචෙය්‍ය. තෝමේය පජ්ජලිකෝ අනුපරිසක්කේය. මිනිස්සු මොකද කරන්නේ මේ ගල් ගෙඩිය ජබෝරියන් ගහලා දැන් මේක අතෑරියට පස්සේ මිනිස්සු ගොඩාක් මේ පොකුණ වටේ එකතු වෙලා ඇඟිලි බැඳගෙන මේ පොකුණු වටේ පැදකුණු කරනවා. පැදකුණු කර මොකද කරන්නේ? උම්මුංජබෝ පුතු සීලෝ. එම්බා ගල උඩට ඉන්න. එම්බා ගල උඩට ඉන්න කියනවා. උපප්ලවබෝ පුතු සීලෝ. එම්බා ගල ඒ විතරක් නෙමෙයි ජලේ පාවෙලා ඉන්න. අර ජබෝරියන් ගහපු ගලට කියනවා. ඒ විතරක් නෙමෙයි තලමුප්ලවබෝ පුතු සීලෝ. එම්බා ගල ගොඩට ඉන්න. දැන් ගාමිණීගෙන් අහනවා තං කිම්මඤ්ඤසි ගාමිණී. මොකද හිතන්නේ ගාමිණී මේ ගැන? අපිනසෝ පුතු සීලා මහතෝ ජනකායස ආයචන හේතුවා තෝමන හේතුවා පජ්ජලික අනුපරිසක්කන හේතුවා. ගාමිණී මේ මිනිස්සු කොහොම එකතු වෙලා මේ ගලට උඩට එන්න කී ප්‍රාර්ථනා කළාට ආදරෙන් කතා කළාට ආයාචනා කළාට ගලේ හොඳ කිව්වට ඊට පස්සේ ගොඩට එන්න කියලා කිව්වට ගාමිණී මොකද හිතෙන්නේ? මේ ගල උම්මුංජේයවා උපලප්පේයවා උපලවේයවා තලංවා උපලා වෙయ్యාති. මේ ගල උඩට එනවද ගාමිණී කියලා ඇහුවා. පාවෙලා තියෙනවද කියලා ඇහුවා. ඒ වගේ මේ ගල ගොඩට එනවද කියලා ඇහුවා. මහා මිනිසු ලක්ෂ ගාණක් එකතු වෙලා වටේ ඉඳගෙන කියනවා. නොහේතම් බන්ති එහෙම වෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කිව්වා. දැන් ගාමිණී උත්තර දෙනවා. ගාමිණීගේ ප්‍රඥාව ටික ටික වැඩෙනවා. කොහොමද දැන් මැරිච්ච අය සුගතිය යවන්නේ කියලා අහපු ප්‍රශ්නේ අහපු මිනිසයා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ ගාමිණී. ගාමිණී ඔන්න ඔහොමමයි. යෝ පුරිසෝ පානාතිපාති. මිනිසෙක් සත් මේ ඉන්නවා මිනිසෙක් හත්තු මරනවා, අදින්නාදායි, හොරකම් කරනවා, කාමේසු මිච්ඡාචාරී. වැරදි කාම සේවන දෙනවා, සල්ලාල ජීවිතයක් ගත කරන්නේ. මුසාවාදී, බොරුම කී ඉන්නවා, කේලම් කී ඉන්නවා, පිසුනා වාචෝ,
පරුසාවච්චෝ. ඒ වගේම අනිත් අයගේ හිත රිදෙන විදිහට කතා කර කර ඉන්න හරි දක්ෂයි. සම්පප්පලාපේ හිස් වචන කී කී දුඩු ඉන්නවා. අභිජ්ජාලෝ ව්‍යාපාන්න චිත්තෝ. ඒ වගේම විසම ලෝභයෙන් කේන්තියෙන් ඉන්නවා. මිච්ඡා දිට්ඨිකෝ මිසදිටුව ඉන්නවා. කිංචාපිතම් මහජනකායෝ සංගම්ම සමාගම්ම ආයාචය තෝමේය පජ්ජලිකෝ අනිපරිසක්කේය. ඉතින් මහා ජනකායක් එකතු වෙලා අර විදියටම ওই මිනිස්යාගේ වටේ ඉඳගෙන ඔය ආයාචනා කරනවා, ස්තුති කියනවා, ඇඟිලි බැඳගෙන පැදුකුණු කරනවා. අයම් පුරුෂෝ කායස වේදා පරම්මරණා සුග්ගතින් සග්ගං ලෝකං උපපජ්ජතුති කියලා ප්‍රාර්ථනා කරනවා. අර ගලට ඉම්බා ගල උඩට එන්න කිව්වා වගේ අර මිනිස්යා ළඟට වෙලා අනේ සුගතිය යාවා කියලා මේ මරම ගොඩාක් පව්කම් කරපු මිනිසයාට මිනිස්සු සුගතිය ප්‍රාර්ථනා කරනවා. අතකෝ පුරිසෝ කායස වේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපෙජ්ජය. ගාමිනී ඔය පුරුෂයා ඔහොම මිනිස්සු ඇඟිලි බැඳගෙන ඕවා කළාට මරණින් මත්තේ අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරේ තමයි උපදින්නේ. මේ බලන්න භාගතුන් ලස්සනට ගාමිනිට කියලා දෙනවා. දැන් ගාමිනිය ඇහුවේ මොකද්ද? මැරිච්ච කෙනා කොහොමද මැරිච්ච අයව දෙවියන් අතරට ගෙනියන්නේ? ඊට පස්සේ භාගතුන්සේ දේශනා කරනවා භාගතුන් ආයි ප්‍රශ්නයක් අහන ලස්සනට. තං කිම්මඤ්ඤසේ ගාමිනී ගාමිනී මොකද හිතන්නේ මේ ගැන? ඉදස්ස පුරිසෝ ඔන්න පුරුෂයෙක් ඉන්නවා. පානාති පාතා පටිවිරතු. හත්තු මරන්නේ. අදින්නාදානා පටිවිරතු. හොරකම් කරන්නේත් නැහැ. කාමේසු මිච්ඡාචාරා වැරදි කාමසේරියේ දෙන්නෙත් නැහැ. තමන්ගේ බිරිඳ ඉක්මවලා ස්වාමියා ඉක්මවලා යන්නෙත් නැහැ. මුසාවාදා බොරු කියන්නෙත් නැහැ. පටිවිරතු. පිසුනා වාචා පටිවිරතු. කේලම් කියන්නෙත් නැහැ. පරුසා වාචා පටිවිරතු. පරුස වචන කීමෙනුත් වැළකීලා. සම්පප්පලාපා පටිවිරතු. ඇත්ත කතා කරනවා. යහපත් දේ කතා කරනවා. අර්ථවත් දෙයක් කතා කරනවා. අනබිජ්ජහලු. අනික් අයගේ දේවල් කඩා වඩා ගන්න හිතන්නේ. තමන්ගේ දේෙන් සතුටු වෙනවා. අව්‍යාපන්න චිත්තු මෛත්‍රියෙන් ඉන්නවා කේන්තියෙන් ඉන්නේ නැතුව. ඒ වගේම සම්මා දිට්ඨිකෝ. අර දසවස්තුක සම්මා දිට්ඨිය ඉන්නවා මෙලෝ පරලෝ පිළිගන්නවා, දුන් දෙහි විපාක පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා. මෙහෙම ඉන්න කෙනෙක් ඉන්නවා. දැන් මේ මිනිසයා ගාවටත් එනවා. තමේනං මහජනකායෝ සංගම්ම සමාගම්ම ආයාචය තෝමේය පජ්ජලිකෝ අනුපරිසක්කේය. මුලකූ විශාල මහ ජනකායක් මේ මිනිසයා ගාවටත් එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? සංගම්ම සමාගම ආයාචය ආයාචනා කරනවා. තෝමේය ස්තුති කරනවා. පජ්ජලිකෝ අනිපරිසක්කේය. ඇඟිලි බැඳගෙන පැදුකුණු කරනවා. හැබැයි පතන්නේ මොකද්ද? අයම් පුරුෂෝ කායස වේදා පරමරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජතුති කියලා. මේ මිනිසයා මැරිලා නිරේම ඵල කිය අර මහා විශාල ජනකායක් ඉඳගෙන ප්‍රාර්ථනා කරනවා. දැන් මේ දස කුසලයේ ඉන්න මිනිස්සුන්ට කරන්නේ. ඇඟිලි බැඳගෙන පැදුකුණු කරගෙන මේ මිනිසයා කය බිඳිලා මැරෙනින් මත්තේ දුගති විනිපාත නම් නිරේම උපදීවා කිය නිරේම යන්ට කියලා ප්‍රාර්ථනා කරන සාප කරනවා. සාප කරන්නේ කාටද පින්වත්නි? හොඳට දස කුසලයේ කරපු කෙනෙක්ට. දැන් භාගතුන් වහන්සේ අහනවා තං කිම්මඤ්ඤසිකානි ගාමිනී මොකද හිතන්නේ? බලන්න මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ හිතේ මේ බුද්ධිය ප්‍රඥාව මෝරණ විදියට ප්‍රශ්න අහන විදිය. තං කිම්මඤ්ඤසිකානි ගාමිනී මොකද හිතන්නේ? අපිනසෝ පුරිසෝ මහතෝ ජනකායස ආයාචන හේතුවා. තෝමන හේතුවා පජ්ජලිකා අනුපරිසක්කන හේතුවා කායස බෙදා පරම්මරණ අපායන් දුග්ගති මිනිපාතයන් නිරයන් උපජ්ජයති. ගාමිනී මොකද හිතන්නේ? දැන් මේ මිනිස්සු ආයාචනා කරනවා ගොඩාක් එකතු වෙලා. ස්තුති කරනවා. ඔව්වට ඇඟිලි බැඳ පැදුකුණු කරනවා. මේ මිනිසයා අපාය යත්වා කිය. එහෙම මේ මිනිසයා අපාය යයිද? කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ. ගාමිනීගේ. නොහේතම් බන්ති එහෙම යන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ? ස්වාමීනි ඒක වෙන්නේ නැහැ කිව්වා. ස්වාමීනි මේ නොවේමයි. භාග්‍යතුන් තේනවා සෙය්‍යතාපි ගාමිනී ඒක මේ වගේ කියනවා. පුරිසෝ සප්පි කුම්භංවා තේල කුම්භංවා ගම්බීරං උදකර හදං ඕගා හේත්වා හින්දෙය. මිනිස්සෙක් ඉන්නවා මේ තෙල් කලයක් හරි ගිතෙල් කරයක් හරි මොකද කරන්නේ? ගැඹුරු වතුර හොඳට ජඹුර මේ පොකුණකට අරන් ගිහිල්ලා යටටම ගෙනියලා මොකද කරන්නේ? මේ තෙල් කලේ බින්දිනවා. తත්‍ර යාස සකරාවා කටලාවා සා අදෝ ගාමි යස. මේ කලේ බින්දේ ගමන් මොකද වෙන්නේ? ඔව් මේ කටු කලේ මේ කටු මේ මැටි කටු ටික මොකද වෙන්නේ? මේ පතුලට යනවා කියනවා.
යංච ක්වාස තත්‍රි සප්පිවා තේලං වාතං උද්දගාමියස. දැන් මේ කලේ තිබ්බනම් ඔව් ගිතෙල් හරි තෙලක් හරි මොකද වෙන්නේ? දැන් බිඳුණු කලේ තෙල් ටික උඩට එනවා. බුදුරණස් දේශනා කරනවා දැන් ඔහොම මේ තෙල් ටික උඩට ආවට පස්සේ කටු ටික පල්ලෙහාට ගියාට පස්සේ අන්න අර මිනිසු ටික ආයි එනවා. මොකද කරන්නේ? තමේනම් මහජනකායෝ සංගම්ම සමාගම්ම ආයාචෙය්‍ය තෝමෙය්‍ය පජ්ජලිකෝ අනිපරසක්කෙය්‍ය. මිනිස්සු මොකද කරන්නේ? මහා දැන් අර පොකුනේ අර කල ගෙඩිය ජබෝරියන් ගාලා යටට යවලා බින්දා. තෙල් ටික උඩට ආවා කටු ටික පල්ලෙහාට ගියා. පතුලට ගියා. දැන් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු මොකද කරන්නේ? ඇඟිලි බැඳගෙන දැන් මේ පොකුණ වටේ ඉඳගෙන මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ඕසීද බොහෝ සප්පි තේලං. පින්වත් තෙල යටට යන්න. පින්වත් තෙල යටට යන්න. සංසීද බොහෝ සප්පි තේලං. පින්වත් තෙල යටට ගිහිල්ලා යටට වෙලා ඉන්නකෝ කියනවා. ඊට පස්සේ තේලං අදෝගච්ඡ බොහෝ සප්පි තේලානි. දැන් මෙයා කියනවා ඔව් ඒ ගිතල ඒක යටට බහිනවා නම් කොච්චර හොඳද? එම්බා ගිතල තලතෙල යටට ගිලෙනු මැනව. එම්බා ගිතල තලතෙල කිඳා බැස්ස මැනව. එම්බා ගිතල තලතෙල යටට යනු මැනව. දැන් අර මිනිසු ටික එකතු වෙලා මෝඩ මිනිසු ටික මොකද කරන්නේ? අර පොකුණ වටේ ඉඳගෙන අර තෙලට කියනවා. උඩට ආපු. එන ආදරෙන් කියන්නේ. අනේ ගේ තෙල යටට යන්න කිය. භාග්‍යතුන් වහන්සේ අහනවා දැන් මේ උපමා වලින් අහනවා එකපමාව කියලා අහනවා තං කිම්මඤ්ඤස ගාමිනී. ගාමිනී මොකද හිතන්නේ දැන් මේ ගැන? දැන් අර තෙල් කලයේ අටට ගෙනියලා ඒක කුඩු පට්ටම් කළාම තෙල් ටික උඩට ආවා. කටු ටික පතුලට ගියා. දැන් මිනිස්සු මේ වටේ ඉඳගෙන ඇඟිලි බැඳගෙන මේ පොකුණ වටේ ඉඳගෙන පින්වත් තෙල උඩට එන්න. පින්වත් තෙල යටට යන්න. පින්වත් තෙල යටට වෙලා ඉන්න. කී ඔහොම ප්‍රාර්ථනා කළා කියලා ආයාචනා කළා කියලා. ඔව් අපිනතෝ සප්පි තේලං මහ ජනකායස්ස ආයාචනා හේතුව. තෝමන හේතුව. ස්තුති කිව්වා කියලා. පජ්ජලික අනුපරිසක්කන හේතුව. ඇඟිලි බැඳ පැදකුණු කළා කිව්වා කියලා. ඕසී දෙහියවා ආයාචන හේතුව. ආයාචනා කළා කියලා. තෝමන හේතුව කියලා. ස්තුති කළා කියලා. පජ්ජලික අනුපරිසක්කන හේතුව. ඇඟිලි බැඳ පැදකුණු කළා කියලා. ඔය තෙල ඕසී දෙහියවා සංසී දෙහියවා අදෝවා ගච්ඡෙය. ඔය තෙල යටට යනවද ගාමිනී කියලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේ. යටට ගිහිල්ලා යටට වෙලා ඉන්නවද? මිනිස්සු මේ මහා ජනකායක් පිරිවරාගෙන ඔහොම කිව්වා කියලා. නොහේතම් බන්දේ. එහෙම වෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. දැන් ගාමිනී උත්තර දෙනවා. එහෙම නෙමෙයි ස්වාමීනි කියලා. ඊට භාග්‍යවතුන් දේශනා කරනවා "ඒව මේවකෝ ගාමිනී යෝසෝ පුරිසෝ." පුරුෂයෙක් ඉන්නවා. පානාති පාතා පටිවිරතෝ සතුම් මැරීමෙන් වැළකීලා සතෙක් දිවි ගියත් සතෙක්ට හානියක් සතෙක්ව මරන්නේ. අදින්නාදාරා පටිවිරතෝ කාගේවත් දේවල් කඩා වඩා ගන්නෑ, හොරකම් කරන්නේ. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ තමන්ගේ බිරිඳ ස්වාමියා ඉක්මලා යන්නේ, වැරදි කාම සේවනයේ දෙන්නේ. මුසාවාදා පටිවිරතෝ බොරු කියන්නේ. ඒ වගේම ඔව් පිසුනා වාචා පටිවිරතෝ මිනිසු කේලම් කියලා කොටවන්නේ. පරුසා වාචා පටිවිරතෝ මිනිසුන් හිත රිදෙන විදිහට කතා කරන්නේ. සම්පප්පලාපා පටිවිරතෝ හිස් වචන කියන්නේ. අනබිජ්ජාලු අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න උමනාවක් නැහැ. අව්‍යාපන්න චිත්තෝ කීන්දිය නැතු මෛත්‍රියෙන් ඉන්න මේ මිනිසයා. සම්මා දිට්ඨිකෝ ඒ වගේම ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. කිංචාපිතම් මහජනකායෝ සංගම්ම සමාගම්ම ආයාචයතෝ මෙය පජ්ජලිකෝ අනුපරිසක්කය. මේ මහා ජනකායක් එකතු වෙලා ආයාචනා කළා කියලා ස්තුති කිව්වා කියලා ඇඟිලි බැඳ පැදගුණ කළා කියලා අයම් පුරිසු කායස්ස බේදා පරම් මරණ අපායන් දුග්ගති විනිපාතං නිරයන් උපපජ්ජුතුති. මේ ඔක්කොම මිනිස්සු එකතු වෙලා කියනවා නිරේටම ඵල අර වගේ දස කුසල යදිච්ච මිනිසයාට අතකෝසෝ පුරුෂෝ කායස්ස බේදා පරම් මරණ සුග්ගතින් සග්ගං ලෝකං පජ්ජයාති. මිනිස්සු එහෙම ප්‍රාර්ථනා කළා කියලා ආයාචනා කළා කියලා මේ මිනිසයා අර තෙල උඩට ආවා වගේ දෙවියන් අතර ගිහිලා ඉපදෙන්නේ. බලන්න මේ භාගතුන් හසේ මේ හේතුඵල ධම යම අපි කරන ක්‍රියාවට අනුව තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. බුදුරණවහන්සේ දේශනා කළා චේතනාව තමයි කර්මය. චේතේත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒ චේතනාව මුල් කරගෙන යම් කර්මයක් කළොත් ඔව් කයෙන් වචනෙන් මනසින් කරන දේ තමයි කර්මය.
චේතයිත්වා චේතනා මූලික කරගෙන කම්මං කරොති මිනිසු කර්ම කරනවා කයින් වචනින් මනසින්. බුදුරණවහන්සේ දේශනා කරනවා මේ කර්මය තමයි කම්මස්සක කර්මය තමයි සත්‍යය තමාගේ දේ කරගෙන ඉන්නේ. කම්ම දායාද කර්මය තමයි දෑවැද්ද කරගෙන ඉන්නේ. මේ ප්‍රාර්ථනා කළා කියලා වැඩක් නැහැ. අපි ජීවත් වෙන රටාව අපි හදා ගන්න ඕනේ පින්වත්නි. මිනිස්සු අපි මැරුණට පස්සේ අපි ලොකු විසර පෝස්ටර් අපේ ෆොටෝ ගහලා නිවන් සුව අත් වේවා කියලා ගැහුවට අපිට එහෙම නිවන් සුව අත් වෙන්නේ නැහැ පින්වත්නි. මේ දේශනාව ඇසුරින් හොඳට කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකට කළ යුතු දෙයක් තියෙනවා. දස කුසලයේ අපි යෙදිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔව් මේ ගාමිණී ඒ අය මරණින් මත්තේ ගිහිල්ලා කොහෙද ඉපදෙන්නේ? දෙවියන් අතර තමයි ගිහිල්ලා ඉපදෙන්නේ. බලන්න පින්වත්නි දැන් මේ හේතුඵල ධම හේතුව හැදුවොත් තමයි ඵලෙ තියෙන්නේ. දැන් එයා දස කුසලයේ දෙන්නේ නැත්තම් හත්තු මරනවා හොරකම් කරනවා සීලයක් නැහැ. කයනුත් අපරිසිදුයි. වචනිනුත් අපරිසිදුයි. වචනයත් අපරිසිදුයි. ඒ වගේම මේ හිතෙනුත් හිතත් කොහොමද? දුස්සී හිතත් හරි අපරිසිදුයි. හිතේ ස්වභාවය කොහොමද? තා මිනිස්සුගේ දෙයක් වඩා ගන්න ඕනේ. ඒ වගේම මෛත්‍රියෙන් නෙමෙයි ඉන්නේ. දේශයෙන් ඉන්නේ දවසම. රටට බැන ආණ්ඩුවට බැන කාට හරි බැන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකව ඉන්නේ. දුන් දේ විපාක පිළිගන්නේ නැහැ. ඉතින් බලන්න එහෙම මැරිච්ච මිනිස්සු ගාවට අපිත් එක්ක එහෙම අය හම්බෙලා ඇති පින්වත්නි. එහෙම අය තමයි ගොඩාක්ම හම්බෙන්නේ. එහෙම අය හම්බෙච්ච ඔබට ඒ අය සමහර විට මැරිලා මලගෙවල් වල ඔබ ගිහිල්ලා ඇති. ඒ මලගෙවල් වල මිනිස්සු දෙවියන් අතර යන්න කියලා ප්‍රාර්ථනා කරලත් ඇති. එහෙනම් ඒ අය මලගේ දෙවියන් අතර ගියාද පින්වත්නි? ඔබ ඔබගෙන් අහලා බලන්න. එයා ගත කරපු ජීවිතේ තමයි එයාගේ පරලෝක ජීවිතය ගැන තීරණය කරන්නේ. එයා ගත කරපු ජීවිතේ තමයි එයාගේ පරලෝක ජීවිතය ගැන තීරණය කරන්නේ. බුදුරණවහන්සේ දේශනා කරන හරි ලස්සන ගාථාවක්. භාග්‍යවතුන් දේශනා කරනවා මේ පින් කරපු කෙනා, දස කුසලයේ කරපු කෙනා. දැන් දස කුසලයේ කළා කියමු කවුරු හරි කෙනෙක් මේ දුකසේ මේ ජීවත් වෙන ලෝකේ කණ්ඩ බොණ්ඩ නැතුව මේ හරියට හම්බ කරන්න දෙයක් නැතුව මේ මිනිස්සු අමාරුවෙන් සිල් ටික රැකගෙන බණ භාවනාවක් මෛත්‍රී භාවනාවක් කරගෙන වේලක් නොකා හරි ඉඳගෙන මේ දස කුසලයේ කරනවා. මේ මිනිස්යාට මුළු රටම ගරහනවා. අනේ මේ මිනිස්යා මේකේ රටට කිසි වැඩක් නැතුව හිටියේ. මේ මිනිස්යා නිරයටම ඵල. එහෙම නිරයට ඵල කිව්වට පින්වත්නි යන්නේ නැහැ. මොකද අර මිනිස්යා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මොකද එයාගේ ජීවිතේ පිනෙන් පිරලා තියෙන්නේ. එයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය දෙන්නේ නැහැ. කය පිරිසිදුයි. එයා බොරු කියන කෙනෙක් නෙමෙයි. කේලම් කියන කෙනෙක් නෙමෙයි. හිස් වචන කියන කෙනෙක් නෙමෙයි. එයා සත්‍ය කතා කරන කෙනෙක්. එයාගේ වචනේ පිරිසිදුයි. එයාගේ මෙයාගේ මනස ලැබුණු දෙයින් සතුටු වෙනවා. අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්නෑ. එයා දන්නවා ලැබුණේ සසරේ දන් දුන්නේ හින්දා. දීපු විදිහට තමයි ලැබෙන්නේ. ඒ වගේම එයා දන්නවා මේ දේශයෙන් ඉඳලා වැඩක් නෑ ලෝකයේ අනිත් දේවල් ගැන. දේශයෙන් හිටියොත් ඒක Tamanට තමයි හානිය. ඒක අනිත් අයටත් හානියක් වෙනවා. එයා මෛත්‍රියෙන් ඉන්න මහන්සි ගන්නවා. ශ්‍රේෂ්ඨ ජීවිතය. ඒ වගේම එයා දසවස්තුක සම්මාදිට්ඨියෙන් එදිලා දුන් දේ විපාක පිළිගන්නවා. දැන් මෙයාගේ මේ විදිහට පිනෙන් පිනනකොට භාගතුන් ලස්සන ගාථාවක් දේශනා කරනවා. භාගතුන් දේශනා කරන එක හරියට මෙහෙමයි. චිරප්ප වාසීන් පුරිසෝ දුරතෝ සොත්තිමාගතං. භාගතුන් දේශනා කරන පින්වත් මහණෙනි හරියට මේ වගේ රට අවුරුදු ගාණක් ඇමරිකාවේ කියමුකෝ. මේ ඇමරිකාවේ හදිසි මිය පරලෝ ගිය මේ සරත් විජේසේකර මහතාට පින් අනුමෝදන් කරන්න තමයි අද මේ පින්තුන් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇමරිකාවේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක් හරි ඕස්ට්‍රේලියාවේ හරි වෙන්න පුළුවන් වෙන කොයි හරි රටක හරි වෙන්න පුළුවන්. අවුරුදු 20ක් විතර ඉඳලා ඔන්න අපිව හම්බෙන්න එනවා. ඒ රටේ හැබැයි හොඳට සුව පහසුවෙන් හැපට ජීවත් වෙලා හොඳට සල්ලි ටික හම්බ කරගෙන වාහනයක් ඒම අරගෙන ඒකත් නැවට දාලා දැන් එනවා ලංකාවට. චිරප්ප වාසින් පුරුෂෝ දුරතෝ සොත්ති මාගතං. දුර ඉඳලා දුර රටක ඉඳලා එනවා. ඥාති මිත්තා සුහජ්ජාච. භාගතුන් දේශනා කරනවා ඥාති මිත්‍ර මිතුරු මොකද කරන්නේ? අනේ එයාපෝට් එකට යනවා. ගෙදර දැන් එයාට ඉන්න කාමරයක් හදනවා. එයා කණ්ඩ කැමති කෑම උයනවා. ඥාති මිත්තා සුහජ්ජාත. හිතවත් ඔක්කොම මොකද කරන්නේ? අභිනන්දන්ති ආගතං.
අර හොඳට සැපසේ ජීවත් වෙලා හිටපු කෙනාව පිළිගන්න එනවා. බුදුරණස් දේශනා කරනවා තතේව කත පුඤ්ඤම්පි. පින්වත් මහණෙනි, ඒ වගේ තමයි අපි රැස් කරන පින. මේ දස කුසලයේ කරලා අපි රැස් කරගන්න පින. අස්මා ලෝකා පරං ගතං. මිලව අතහැරලා අපි පරලෝ යනවා පින්වත්. දවසක අපි හැමෝම මැරෙනවා. පුඤ්ඤානි පතිගන්හන්ති. පින ඇවිල්ලා අපිව පිළිගන්නවා එදාට. පියං ඥාති වාගතං. අර ඥාතිව ඇවිල්ලා අපිව පිළි අරගෙන අපිට සැපසේ ඉන්න හැදුවා වගේ පරලෝ ජීවිතේ පින බලන් ඉන්නවා අපිට සැපේ සලසන්න. බලන්න පින්වත්නි. එහෙනම් මේ දස අකුසලයෙන් වෙන් වෙලා අපි දස කුසලයේ අපේ ජීවිතේ පුරුදු කළොත් ඒක තමයි යාගේ පරලෝ ජීවිතේ උපකාර වෙන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි. ඔබ කලින් ජීවිතේ මැරුණද නැද්ද? ඔබ කලින් ජීවිතේ මැරුණා. කලින් ජීවිතේ මැරුණ ඔබ පෙරේත ලෝකෙට ගියේ නැහැ. කලින් ජීවිතේ මැරුණ ඔබ අසුර ලෝකෙට ගියේ නැහැ. කලින් ජීවිතේ මැරුණ ඔබ මේ තිරිසන් ලෝකෙට ගියේ නැහැ. කලින් ජීවිතේ මැරුණ ඔබ නිරයට ගියේ නැහැ. දැන් ඔබ ඉන්නේ කොහෙද? දැන් ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ. එහෙනම් කලින් ජීවිතේ මැරුණ ඔබ පිළිගන්න පිනක් ඇවිල්ලා මනුස්ස ලෝකෙට ගෙනාවා. ඒ පින තමයි මනුස්ස ලෝකෙ අපිට ඇඳුවේ. එහෙනම් ඒ පින අපිව පිළිගත්තේ නැත්තම් අද අපි කොහෙද? පෙරේතෙක් වෙලා පින් ඉල්ල සෙමසොට්ටු කකා ඉන්නේ. එහෙනම් පින්වත්නි, මේ දස කුසලයේ කරලා අපේ ජීවිතේට පින උපදවා ගත්තොත් ඊක තමයි එයාට අවසානයේ උපකාර වෙන්නේ. ඊක තමයි යාගේ පරලෝ ජීවිතයට යනකොට. එතකොට මෙයාගේ වටේ මිනිස්සු, එයාගේ අම්මා තාත්තා, නංගිලා, ඊට පස්සේ සහෝදරයෝ සහෝදරියන්, දරුවෝ මේ ආයාචනා කළා කියලා ප්‍රාර්ථනා කළා කියලා. එයාට ඒව අදාළ වෙන්නේ. ඇයි? එයා මනුස්ස ලෝකේ පින සකස් කරගත්ත පරලෝ යන්න. ඒක හරි ලස්සන සිද්ධියක් වුණා බුද්ධ කාලේ. නන්දිය කියලා උපාසක කෙනෙක් හිටියා. නන්දි උපාසක හරි කැමති බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න. ඊතරම් මේ නන්දියගේ කැමැත්ත දෙමාපියන්ට උපස්ථාන කිරීමයි, සංඝයාට දන්පැන් පුදන්නයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට නිතර දන් වැටක් ගෙදර හදලා තිබ්බා. ඒ දන් වැටට මේ මහා සංඝරත්නයට යාචකයව හැමෝටම කන්න දෙනවා. මෙයා මේකෙන් හරි සතුටු වුණා. මෙයා දවසක් මොකද කළේ? මහා විහාරයක් හැදුවා ලස්සන. ලස්සන වකුණු තියෙන ලස්සන විහාරයක් හැදුවා. හදලා පැන් වඩන ගමන් මහා සංඝයාට පූජා කළා. මේ මොහොතේම අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉරිදිවලයන්ගෙන් අග්‍රේශ්වර අකනිටා බඹලුව දක්වා කම්පා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ဒုတိ මහා ශ්‍රාවකයන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වැඩියා. දැන් දිව්‍ය ලෝකේ චාරිකාවේ වැඩියාම දෙවිවරු ඇවිල්ලා වන්දනා කරනවා. කියනවා නේ ස්වාමීනි, අපි මනුස්ස ලෝකෙදී මේ මහා සංඝරත්නයට ඉදි කට්ටක් පූජා කළා. ඒක පිණින් ඉන්නේ. ඊට තව දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා, ඇඹරෙනවා, කියාගන්න බෑ. අනේ ස්වාමීනි, මං කරපු පිනන්නේ, මං ඇත්ත කියන්න පුරුදු වුණා. ඇත්තමයි කිවි ජීවිතේ. ඒකයි මං දෙවියන් අතර. මෙහෙම කියනකොට දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක විමානයක්. ඒ විමානයේ අප්සරාවියෝ මේ දුවගෙන ඇවිල්ලා දැන් වැන්දා. වැඳලා කැහුවා මේ විමානේ කාගේද? අනේ ස්වාමීනි, මේ විමානයේ අයිතිකාරයා තාම ආවේ නැහැ. කවුද කියලා ඇහුවා. ස්වාමීනි, අද උදෑසන කාලේ මහා සංඝරත්නයට අර විහාරස්ථානේ පූජා කරු නන්දි උපාසක. අනේ අපි තමයි මේ ඔක්කොම අපි මේ දහස් ගන්න අප්සරාවියෝ. ඔව්, නන්දි උපාසකගේ අප්සරාවියෝ. අනේ ඔය මේ මැටි කලේ අතහැරලා රත්තරන් කලේ ගන්නවා වගේ මනුස්ස ජීවිතය අතහැරලා ඉක්මනට එන්න කියන්නේ. දැන් බලන්න අර පින බලාගෙන ඉන්නවා. දෙවියන් අතට ගිහිලා සැපසේ භුක්ති විඳින්න නන්දි උපාසකට. මොගලන් මහරහතන් වහන්සේ මේක බලලා භාග්‍යවතුන් වහන්සේ ගාවට එතනින්ම චුත මේ අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ගාව පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේ මේ මනුලොව ඉද්දිම දෙවියන් අතර මිනිසුන්ට මේ විමාන මෙහෙම හැදෙනවද? භාග්‍යවතුන් වහන්සේ එතකොට දේශනා කරනවා. ඇයි මොග්ගල්ලාන දැන් ඔබ ඇස් දෙකෙන්ම දැක්ක නේද? භාග්‍යවතුන් සියල්ල දන්නවා, සියල්ල දකින්නවා. දැන් නන්දි උපාසකට විමානේ හැදිලා නේ තියෙන්නේ. එහෙම තමයි ආනන්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින අපිව පිළිගන්නවා මරණින් මත්තේ සැපේ සලසන්ට. එහෙනම් පින්වත්නි, දස කුසලයේ යෙදෙන්න ඔබ හත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනයේ යෙදෙන්න එපා. ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න.
අර්ථවත් දෙයක් කතා කරන කෙනෙක් වෙන්න. මිනිස්සු සමගි කරන දෙයක් කතා කරන කෙනෙක් වෙන්න. ඒ වගේම හිස් වචන කියන්නේ නැතුව අර්ථවත් දෙයක් කියන කෙනෙක් වෙන්න. තව කෙනෙක්ගේ හිත රිදෙන වචන කියන්න එපා ඔබ. ඒ තුලින් පින් රැස් වෙනවා. ඒ වගේම ඔබ අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න මහන්සි ගන්න එපා. ඒ වගේම ඔබ කීන්තියෙන් ඉන්න එපා. දවස මෛත්‍රියෙන් ඉන්න මහන්සි ගන්නට. ඔබ මේ පින ඔබ පිළිගන්න බලාගෙන ඉන්නවා. ඒ විතර නෙමෙයි ඔබ දස කුසලයේ දෙන්න. ඒ වගේම මේ සම්මා දිට්ඨියට පැමිණෙන්න. මේ මෙලෝ පරලෝ පිළිගන්නට, දානි විපාක පිළිගන්නට, අම්මට තාත්තට විශේෂ කළ සලකන්නට. නන්දි උපාසකත් ඒ දේ කළා. පින බලන් ඉන්නවා ඔබට සැපේ සලසන්ට. එහෙනම් මේ අපි කරන ක්‍රියාව හේතුව හැදුවොත් තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ඵලෙ තියෙන්නේ. දැන් ගාමිනීට මේ ඔක්කොම විස්තරය කිව්වට පස්සේ ගාමිනී අර තෙල් කලිය බින්දට පස්සේ තෙල් ටික උඩට එනවා. කටු ටික යටට යනවා. අර ලොකු ගල වතුරට දැම්මට පස්සේ ඒ වතුර යටටම යනවා. ප්‍රාර්ථනා කළා කියලා. ඒ ගල උඩට එන්නෙත් නැහැ. තෙල් ටික පල්ලෙහාට යන්නෙත් නැහැ. ඒ වගේ ගාමිනී දස කුසලයේ කරපු කෙනා මැරලා ගියාට පස්සේ මිනිස්සු වටේ ඉඳගෙන සාප කළත් ඒ මිනිසයානේ දෙවියන් අතර ගාමිනී. ඒ වගේ තමයි ගාමිනී දස අකුසල් කරලා පවුම කරලා ජීවිතේ මැරුණ කෙනා වටේ ඉඳගෙන මිනිස්සු දෙවියන් අතර යන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒ මිනිසයානේ නිරේ ගාමිනී. ගාමිනී ඇස් දෙක ඇරුණා. මේක ආපු ගමන්. ගාමිනී ආවේ මැරිච්ච අය කොහොමද භාගතුන් වහන්සේ දෙවියන් අතර යවන්නේ? ඔක්කොම කොහොමද අපි දෙවියන් අතර යවන්නේ? ගාමිනීගේ ප්‍රඥාව මොයරුවා. ගාමිනී මොහොතේම ඒවං උත්ති අසිබන්ධක පුත්තු ගාමිනී භගවන්තං ඒතදෝච. භාගතුන් වහන්සේ මෙහෙම වදාලා. අභික්ඛන්තම් බන්තේ ආශ්චර්ය භාගතුන් වහන්සේ. අභික්ඛන්තම් බන්තේ අද්භූතයි භාගතුන් වහන්සේ. ඔව් යටට හරවපු දෙයක්. යටට හරවල දෙයක් තියෙනවා. ඒක උඩට හැරුවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙක්ට පාර පෙන්වුවා වගේ භාගතුන් වහන්සේ. ඒ වගේම භාගතුන් වහන්සේ අඳුරේ ඉන්න කෙනෙක්ට තෙල් පහනක් දැල්ලලා රූප දකින්න සැලසුවා වගේ භාගතුන් වහන්සේ මට මේ ඇත්ත පෙන්වලා දුන්නා. ඒකින්ද මම භාගතුන් වහන්සේ මුළු හදවතින්ම සරණ යනවා. ඒ වගේම ධර්මයේ මුළු හදවතින්ම සරණ යනවා. ශ්‍රාවක මහා සංඝරත්නය හදවතින්ම සරණ යනවා. මිත්‍යා දෘෂ්ටික හිටපු ගාමිනී ධර්මයේ තුලින් ජීවිතේ ආලෝකමත් කරගත්තා. එහෙනම් පින්වත්නි අන්තිමට ගාමිනී කියන අජ්ජතාගේ පානුපේතං සරණං ගතන්ති. ස්වාමීනි භාගතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකෙක් වශයෙන් මාව පිළිගන්නාසේක්වා. එහෙනම් පින්වත්නි අද ඔබ දැනගත්තා මැරිච්ච අයට වටේ ඉඳගෙන කොච්චර මේ මැරිච්ච දේහයට පුද සත්කාර කළත් මේ මැරිච්ච දේහයට කෑලි කෑලි කපලා මහා මුද්‍ර දැම්මත් ඒ හේතුවෙන් ඒ අය සුගතිය යන්නෙත් නෑ. ඒ අය නිරය යන්නෙත් නෑ. ඒ මැරිච්ච කෙනා ජීවත් වෙලා ඉද්දී කරපු ක්‍රියාවෙන්ම පමණයි එයාගේ සුගතිය තීරණය වෙන්නේ. ඒ මැරිච්ච කෙනා ජීවත් වෙලා ඉද්දී කරපු ක්‍රියාවෙන්ම තමයි එයාගේ නිරය තීරණය වෙන්නේ. ඉතින් ඔබ අද සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල සී සද්ධර්මය ඔබ ශ්‍රවණය කළා. ඔබ තුලත් මේ දස කුසලයේ උපදවාගෙන ඒ තුලින් ජීවිතයට අග්‍රපිනක් රැස් කරලා ඒ වගේම ඒ අග්‍රූපින් ඵල නෙලාගෙන දානෙ දීලා සීල් රැකලා භාවනා කරලා ජීවිතයට අප්‍රමාණ අග්‍රපින් රැස් කරගෙන ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සුගති සම්පත් සලසා ගන්නට සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්මර 23 ශ්‍රී ඥානවිමල මාවත මයිලගස්තැන්න බදුල්ල යන ලිපිණේ පදිංචිව සිට 2022 මැයි මාස 26 වන දින ඇමරිකාවේදී හදිසි මේ පරලෝකීය සරත් විජේසේකර මහතාගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම පිණිස එතුමාගේ සුනේත්‍රා ලියඳ පිටිය මේ බිරිඳ ඒ වගේම ලහිරු විජේසේකර පුතුණුවන් ශානිකා විජේසේකර දියණිය ඒ වගේම ජේරි ක්ලාක් බෑනා ඒ වගේම රමණී සෞම්‍යල රත්න ලේලිය ඇතුළු ඒ ඥාති පිරිස විසින් ඉතින් ඒ අය බලාපොරොත්තු වෙනවා මේ මිය පරලෝකීය සරත් විජේසේකර මහතාගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් මේ සීල පින් අනුමෝදන් කරන්නට. පින්වත්නි
අපි මේ මොහොතේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම දාණයෙන් ජීවිතයට අග්‍රපිනක් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ බුදු වදන් තමයි මේ මිනිසුන්ට අහන්න, මේ ලෝක සත්‍යයන්ට අහන්න මේ අවස්ථාව සැලසුවේ. ඉතින් මේ ධර්ම දාණයෙන් රැස් වුණු අප්‍රමාණ පින අපි මුලින්ම පින් කැමති දෙවිවරුන්ට අනුමෝදන් කරමු. ගෞතම බුදු සසුන සුරකින්න සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, 38ක් වූ සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන්ගේ අප සෑම සියලු දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දාණයට සදහැබර අනුග්‍රහය දන්න මේ පින්වත් හැම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දැහැමි ආරක්ෂා රැකවරණ සලසා දෙත්වා. ඒ සියලු දෙවිවරුන්ටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී මුතුන් අමා මහ නිවනින් සැනසෙන්න සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් අපට මෙකල මේ උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාවය කියා දෙන, අපට මේ ත්‍රිවිධ රත්නයේ සරණ කියා දෙන අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් සතවර සාධික කාලයක් නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂී සම්පන්නිය සැලසේවා. ගුරු දේවුන්ට සුවසේ ගෞතම බුද්ධ ශාසනය බබළුවමින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නම මේ රැස් කළ අනන්ත පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් ඒ අද දින මේ දායකත්වයේ සඳහා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන ඒ සුනේත්‍රා ලියඳ පිට බිරිඳ ලහිරු විජේසේකර පුතුණන්, චානිකා විජේසේකර දියණිය, ජේරි ක්ලාක් බෑනා, රාමනි සෞම්‍යරත්න ලේලිය ඇතුළු ඒ ඥාති පිරිසකේ ඒ මේ මීට මාස 3කට පෙර මිය පරලෝකීය ඇමරිකාවේ මිය පරලෝකීය සරත් විජේසේකර මහතාට මේ අනන්ත පුණ්‍යානුභාව බලයේ එකලෙස අනුමෝදන් වෙත්වා. මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් එතුමාගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සූපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්වතුන් නමින් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් උදව්පකාර කළ සියලු පින්වතුන් නමිනුත් අප සෑම සියලු දෙනා නමිනුත් අනන්ත සසර පුරා මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සූපත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරුවේ පින්වතුන් වන සුනේත්‍රා ලියඳ පිටිය, ලහිරු විජේසේකර පුතුණුවන්, ශානිකා විජේසේකර දියණිය, ජේරි ක්ලාක් බෑනනුවන්, රමණි සෞම්‍යරත්න ලේලිය ඇතුළු ඒ සියලුම ඥාති හිත මිතුරන්ටත් ඒ වගේ මේ පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් නන්නයිරු උදව්පකාර කළ සියලු පින්වතුන්ටත් මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනි අනන්තානුභාව බලයෙන් නිරතුරු උතුම් කලන මිතුරු ඇසුරු ලැබීම පිණිසත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස සියලු ආරක්ෂා රැකවරණ පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලුම ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක අනගාരിക දූ දරුවන්ටත්, ශ්‍රද්ධාකාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම පින්වතුන් වහන්සේලාට ඒ සෑම සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.